වෙලාව දැස්සනට පස්සේ විනාඩි 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයා රාමාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් දාරලුව පදිංචි එච්.එම්. රම්‍යා දමයන්ති හේරත් මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්, වේයන්ගොඩ මාදොල අංක 517 විතානමුල්ල පදිංචි ජේ.කේ.ඒ. කුසුමාවතී ජයසිංහ මහත්මිය සහ දූදරු මුණුපුරු මිනිබිරියන්, මාළඹේ තලංගම උතුර රොබර්ට් ගුණවර්ධන මාවතේ පදිංචි බී මාරසිංහ මහත්මිය, පිටකොට්ටේ පිටමුල්ල පාර අංක 4 පදිංචි මල්ලිකා ජයසූරිය පෙරේරා මහත්මිය. සුපින්නතුනි, අද ධර්මදේශනාව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමභන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං
භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 එව මේ කෝ භික්ඛවේ අප්පකාය සත්තා තේ අරේන චක්කුණා සවන්නාගතා ඒතේව බහුතරාතේ සත්තා අවිජ්ජාගතා සම්මූල්හාති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනු ලබන සදහවර පින්වත්නි, අංගුත්තර නිකායෙහි ඒකක නිපාතේ පවතිනවා ජම්බුදීප පේයාලේ කියලා වචනයක් යටතේ පවතින සූත්‍ර 25ක් විතර. මේ පේයාලේ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ යම්කිසි කරුණක් පැහැදිලි කරන්න. ඒක තවත් විදිහකින් කියනවා අන්නේ වගේ කියලා ගන්න. ඒ අන්නේ වගේ කියන්න බුදුරජාණන් වහන්සේ උදාහරණයක් අරගෙන තියෙන්නේ දඹදිව සම්බන්ධයෙන්. ඒ දඹදිව සම්බන්ධයෙන් පවතින කාරණා නිසා තමයි ජම්බුදීප පේයාලේ කියලා කියන්නේ. දඹදිව තව තියෙනවායි කියලා තියෙනවා රාමණීය කා නැත්නම් රමණීය ආරාම උයන් ඒ වගේම ජලාශ ලස්සන භූමි ඒ වගේම ටිකක් තියෙනවා කියලා පෙන්වන්නේ. ඒ වගේම අප්‍රසන්න තැන් වැලිතලා ගිරිදුර්ග ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා තියෙනවා. සාරාංශ කරලා ගත්තාම සුන්දරත්වයට අදාළ දේවල් ටිකයි අසුන්දර දේවල් ගොඩයි කියන එක. අන්නේ උදාහරණය තමයි මේ සූත්‍ර දේශනා 25 තුළම තිබෙන්නේ. අපි මේ ගත්ත සූත්‍ර පාඨයේ තිබෙන්නේ එව මේ කෝ භික්ඛවේ අන්න ඒ වගේ තමයි මහණෙනි. මේ ඉන්න සත්ව වර්ගයේ අනිත් සත්ව බැහැර කරලා ගත්තත් මිනිස් වර්ගයා ගත්තත් ඔවුන් අතරින් යේ අප්පකාතේ සත්තා මේ සත්තුන් අතරින් අල්ප කොටසකට තමයි ආර්ය චක්ෂුසය ආර්යන චක්කුණා සමන්නාගත වෙන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ය චක්ෂුසයෙන් යුක්ත වෙන්න පුළුවන්කම තිබෙන්නේ ටික දිනෙකටයි කියලා තිබෙනවා. ඒතේ බහුතරා සත්තා බොහෝ සත්ත්ව කොටාසය ගැන කතා කරනවා අවිජ්ජාගතා සම්මුල්හා. ඔවුන් මුලා වූ පිරිසක් ඒ වගේම ඔවුන් තුල අවිද්‍යාව පවතිනවා නැත්නම් අවිද්‍යාව ගත වෙලා කියන එකෙන් කියනවා ඒක. ඔවුන් අවිද්‍යාව තුළ ජීවත් වෙනවා කියන එක. දැන් මේ සූත්‍ර දේශනාව පළමුව අරේන චක්කුණා සමන්නාගතයි කියලා තිබුණාට පසුව අවිද්‍යාව මේ සම්මුල්හා කියලා තිබුණාට අපි මේ අවිද්‍යාව සහ මුලා වුණ පුද්ගලයින් කවුද කියලා තෝරාගෙන තමයි අරේන චක්කුණා සමන්නාගත තැනට එන්න ඕන. මේ සත්ත්ව සංහතිය නැත්නම් මේ සංසාර චක්‍රෙහි සැරිසරන සත්ත්ව කොට්ටාස බුදු සමයේ සඳහන් පරිදි කොහොමද බෙදලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. එවිට තුන් භවය, භවත්‍රය, ත්‍රිභූමික සම්ඛ්‍යාත කියන වචන තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. ඒක කාම භවය, රූප භවය, අරූප භවය. මේ තමයි සත්වයින්ට සැරිසරන්න සිදුවෙන ස්ථානත්‍රය. එතකොට මේ කාම භවය කියන එක ඊට පස්සේ තිබෙනවා කාම දුගතිය, කාම සුගතිය කියලා දෙකක්. කාම දුගතිය කියලා කතා කරනවා දුක්ම අනුභව කරන සතර ආපායත්පත්තියට. කාම සුගතිය කියලා කතා කරනවා මිනිසත් භව සහ දිව්‍ය ලෝක 6ට. එතකොට ඒ ටික 11 භූමියයි. ඊළඟට රූප භවය කියලා කතා කරනවා රූපාවචර ධානයකින් කාලක්‍රියා කළොත් සත්ත්වයින්ට උපදින්න සිද්ධ වෙන ස්ථාන 16ක්. අරූපාවචර ධානයක් උපදවාගෙන කාලක්‍රියා කළොත් උපදින සිද්ධ ස්ථාන 4ක්. ඒ වගේම පිනින් පරලෝකෙත් උපදින ස්ථාන 4 තමයි කාම සුගතිය කියන 7 තමයි. දැන් මේ සංසාර චක්‍රය කියන එක මම මෙහෙම සඳහන් කරන්නම්. අපි කියමුකෝ යකඩ කම්බි කුරක් අරගෙන
රවුම් කරලා වැල්ලින් කරනවායි කියලා හොයන්න බැරි වෙන්න පාස්සල. ඊට පස්සේ මේකට කූඹියක් ඇතුළත් කරොත් එහෙම යන්න. මේ කූඹියට රවුම ගිහින් ඇවිදින් ආයෙත් රවුමක් යන්න වෙනවා හැරවම ගැලවෙන්න තැනක් නැහැ. රවුම හැටි එහෙමයි. අන්න ඒ වගේ මේ බුදුවරයෙක් පහළ නොවන ලෝකයේ තුල සත්වයාට සිත පහත් කරගනිමින් සිත දියුණු කරගනිමින් සිත පරිහානියටපත් කරගනිමින් සහ සිත දියුණු කරගනිමින් මේ සංසාර චක්‍රයක සැරිසරන්න වෙලා තිබෙනවා. ඒ සංසාර චක්‍රයට අයිති වෙන ආතුන් මේ 31 තලයේ තමයි අපි කාම රූප අරූප භවය කියලා පෙන්වන්න ලැබුවේ. එතකොට මේ තැන් තියෙනවා කියලා ගන්නවට වඩා ලේසි වෙන්නේ මිනිසා විසින් කරන කුසල කර්මයන්ට අනුව මේ තැන් වලට උන්ට කයින් නොගියට ඒ කර්මයන්ගේ විපාක වශයෙන් මේ தත්ත්වයන්ටපත් වෙන්න සිදු වෙනවා. කයින් කවුරුත් පරලෝ යන්නේ නැහැනේ. එතකොට මිනිසා වශයෙන් ඉන්නකොට රැස් කරන්නා වූ කර්මයන්ට අනුව තමයි ඔවුන්ට මේ භවත්‍රය හිමි වෙන්නේ. එතකොට මේ කර්ම මොනවා කියලාද අපි තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් නම් කතා කරනවා පව් කරනවා පින් කරනවායි කියලා. ත්‍රිපිටකයේ සඳහන් වෙන වචන ගත්තාම ඊට වඩා වෙනස් ආකාරයකින් ගන්න ඕනකමක් තිබෙනවා. ඒ තමයි අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුග්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති කියලා සංයුත්ත නිකායේ පරිවිමර්ශන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන වචනය. අනේ එතන තියෙනවා අවිද්‍යාව කියන වචනය. යම් කිසි පුරුෂ හෝ ස්ත්‍රී මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක් ඔය අபிසංකාර පදයට මං සිංහල තේරුමක් දෙන්නම් ඔබට අනාගත ඵලයක් උපදවන්නට හේතු එකතු කිරීම කියන අර්ථයෙන්. එතකොට අපට තේරෙන භාෂාවෙන් නම් අවිද්‍යාව තුළ යම් කිසි පුද්ගලයෙක් පාප කර්ම රැස් කරයිද? අවිද්‍යාව තුළ යම් කිසි පුද්ගලයෙක් පුණ්‍ය කර්ම රැස් කරයිද? අවිද්‍යාව තුළ යම් කිසි පුද්ගලයෙක් ධාන කර්ම රැස් කරයිද? අකුසල කර්ම කුසල කර්ම ධාන කර්ම. එහෙනම් අපි එහෙම ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒවා තුන තුලම කිසියම් ආකාරයක අවිද්‍යාවක් තිබෙනව සඳහන් කරලා තිබෙනවා. එතකොට ඒකේ අபிසංකාර කියන පදේ තේරුමත් එහෙමනම් මෙහි රැස් කළාට මෙහි ප්‍රවෘත්ති විපාක කෙනෙකුට තිබෙන්න පුළුවන් මේ ලෝකේ ප්‍රතිසන්දි විපාක තිබෙන්නේ මරණින් එහා පැත්තට සෝ කායස්ස බේදෝ පරම්මරණා නැත්නම් ඔහුගේ කය බිඳිස්සන මරණයෙන් පසුව දුග්ගතින් උප්පජ්ජති දිවසහවිතං උප්පජ්ජති බ්‍රහ්මසහවිතං උප්පජ්ජති කියන තුන් පැත්තට බෙදලා යනවා මේ පාප කර්මය පුණ්‍ය කර්මය ධාන කර්මය තුල. දැන් එතකොට අපි තව ටිකක් මේ වචන ලියා ගන්න බලන්න ඕන. මොකද මේ එතන තිබෙනවානේ මේ බහුතරා සත්තා අවිජ්ජාගතා සම්මූලහා කියලා. බහුතර සත්‍යෝ අවිද්‍යාව තුළ හිර වෙලා ඉන්නේ උන් මුලා වෙච්ච අය කියලා. දැන් ඔබට ධර්ම ශ්‍රවණය කිරීමේදී අහන්න ලැබිලා තිබෙනවාද මේ අපාගත සත්වයෝ හෝ දෙවියන් හෝ නැත්නම් මේ රූපී අරූපී බඹතල වලට ගිය අය. දෙවියන් සම්බන්ධයෙන් සඳහන් වෙනවා අපේ ත්‍රිපිටක ඉගැන්වීම් වල බඹතල වලට ගිය රූපී අරූපී දාන ලාභීන් නැත්නම් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වැනි ඒ කොටසට අයත් අය මේ ධානෙන් කාලක්‍රියා කරන්නට පෙර සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා තිබූ බව සඳහන් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේගේ කාලයට පෙර ආතුව මේ ධාන වලින් පරලෝ ගියයි සෝවාන් ආදී මාර්ගඵල ලබලා පරලෝ ගියේ නැහැ. බුදුන් වහන්සේගෙන් පසු කාලීනව තමයි මේ සෝවාන් ආදී මාර්ගඵල කියන වචනට අදාළ හිමිකමක් කෙනෙකුට හිමි වෙන්නේ. එhmenan අපට තේරුම් ගන්න වෙනවා මෙන්න මේ කාරණය. අර අතන මතක් කළා අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ කියලා. අපි ධර්මයේ තුල විශේෂ වචනයක් ඉගෙන ගන්නු ලබනවා අවිද්‍යා පත්‍යා සංඛාරා. අවිද්‍යා පත්‍යා සංඛාරා කියන එකේ තේරුම අවිද්‍යාව තුල අවිද්‍යාවෙන් මුලා වීම තුල සත්‍යය කුසල අකුසල කර්ම රැස් කරයි. කුසල අකුසල ධාන කර්ම රැස් කරයි. මේක ටිකක් සමාජයේ කියන්න බය කරුණක්. නමුත් මේ මට අදාළ දේ කියන්න මේ මූලික හැඳින්වීම කලේ නැත්නම් මේක ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපට මේ සියවස් කීපයක් තිස්සේ ආවා වූ ඉගැන්වීම් තුළ මේ බුදු සමයේ නිවන් මඟ පිළිබඳව තරම් පැහැදිලි අවබෝධයක් නැහැ. ආනිජ්ජාවි සංකාරය පිළිබඳ අවබෝධයකුත් නැහැ. අපි දන්නේ පින්පව් දෙකක් විතරයි. ඒ පින්පව් දෙකට තමයි මේ පොතේ සඳහන් වෙන්නේ අපුඤ්ඤාවි සංකාරය පුඤ්ඤාවි සංකාරය.
එතකොට ඒ අபிසංකාර කියන පදේ පෙන්වන්නේම අනාගත ප්‍රතිසන්දි විපාකයක් ලබා දෙන්න හේතුවක් ඉතුරු වීම. එහෙනම් අපුඤ්ඤාபிසංකාරයෙන් ප්‍රතිසන්දි ලබනවා නේද? පුඤ්ඤාபிසංකාරයෙන් ප්‍රතිසන්දි ලබනවා නේද? ආනිජ්ජාபிසංකාරයෙන් ප්‍රතිසන්දි ලබන්න සිද්ධ වෙනවා නේද? කායස්ස බේදෝ පරම්මරණා මේ තුන් ආකාරයට තමයි මේ තුන් භවයේම කෙනෙක් උපදින්නේ නැහැ. පාපකාරීත්වය ඉස්සර වුණොත් එහෙම කාම භවයේ කාම දුගතිය උපදිනවා. පුණ්‍ය කර්මයේ ඉස්මත වුණොත් එහෙම කාම සුගතිය උත්පත්ති ලබනවා. ධාන රූපාවචර ලැබුණොත් රූපාවචර ධාන උත්පත්ති ලැබෙනවා. අරූපාවචර ධාන ලැබුණොත් අරූපාවචර උත්පත්ති ලැබෙනවා. දැන් මේ ඔක්කොම පිළිබඳව විස්තරයක් නැති අපිට ලොකුම කාරණේ බුදු සමයේ පව්පින් දෙකයි පව් කරන්න හොඳ නෑ පින් කරන්න හොඳයි කියන මතයක හිටියොත් අපේ දැක්ම වැරදි. ඒ පින් කරන එක වැරදි කියන එක නෙවෙයි පෙන්වන්නේ. අபிසංකාර කියන පදේ පින්පව් දෙකක් විතරයි තියෙන්නේ කියන එක තේරුම් ගත්තොත් වැරදි. අபிසංකාර තුනයි. අபிසංකාර තුනෙන් තමා කාම රූප අරූප වත්‍රේ සත්‍යයට ලබා දෙන්නේ. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා ඔතෙන්ද දාපුවම පාපය තුල දුකම පවතිනවා. නමුත් පාපයත් අවිද්‍යාපත්‍ය සංඛාරා. පින තුල පුණ්‍ය විපාකේ පවතිනවා. නමුත් ඒක තුලත් භවගාමීත්වය හේවත් ලෝභ දේශ මොහයන්ගෙන් නොමිදුන පෘථග්ජන භාවය තියෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා. රූපී අරූපී ධානලාභීන්ට කාම අරමුණු නැති යටපත් වෙලා තිබෙනවා. රූප ශබ්ද ගන්ධ රස ඇස් වලින් අරමුණු ගන්න ස්වභාවකුත් නැහැ පරලෝකීය ආපුවාම. නමුත් ඒ ධානය තුල මම නම් වූ මුලාවක් නැත්නම් අවිද්‍යාවක් තිබෙනවා. ඒ නිසා තමයි චාලා උපචාලා වැනි සූත්‍රවල සඳහන් කරලා තිබෙන්නේ ඔවුන්ටත් එතනින් ආපහු ඒ ශක්තිය නැත්නම් ඒ සමාධියේ බලය පිරිහුණ කාලෙට ආපහු එන්න වෙනවා ආගන්තාරෝ පුනම් බවං. දැන් මිනිස්සුන් විතරක් නෙවෙයි. පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරං පවිත්ත අවිද්‍යාපත්‍ය සංඛාරං ධානත් අවිද්‍යාපත්‍ය සංඛාරං බහුතර සත්‍යය මිනිසුන් අතර විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් ඉන්න අය අතර අවිද්‍යාවක් තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කළේ අවිද්‍යාපත්‍ය සංඛාරාද? නෑ. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට මේ දේ තේරුම් අරගෙන ඒ මනුස්ස ලෝකෙන් එහා පැත්තට ගිහින් එහි ගැලවෙන්න පාරක් නැති බව කියලා දෙමින් මේ ජීවිතය තුළ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්නයි උගන්වලා තිබෙන්නේ. අන්න එහෙමනම් ඔබ ලබා තිබෙනා වූ මිනිස් උත්පත්තිය පිළිබඳව අව탁සේරුවක් කරන්න නැතුව හිතන්න. ඇසට නොපෙනෙන අපාගත සත්වයෝ කොපමණක්ද? ඔවුන් දුෂ්ටක්ෂණවල ඉන්නේ. අසඤ්ඤ තල හේවත් රූපී අරූපී බඹතල වෙන සත්ව කොපමණද ධානවලින් ඔවුන් දුෂ්ටක්ෂණවල ඉන්නේ. මේ දුෂ්ටක්ෂණ කියන එකේ තේරුම බුදුවරයෙක් මුණ ගැහෙන්නට අවකාශ නැති කියන එක. එතකොට බුදුවරයෙක් මුණ ගැහෙන්නට අවකාශ තිබෙන්නේ බුද්ධෝත්පාදයක මිනිසත් බල ලැබුව අයට. අපිට මේ සත්තු කියලා කතා කරන්නේ කයෙන් පෙනෙන කොටාස විතරක් කියලා හිතන්න එපා. මොකද බුදු සමයේ කය මුල් කොටගෙන ධර්මයක් විග්‍රහ කරන්නේ නැහැ, සිත මුල් කොටගෙන විග්‍රහ කරන්නේ. අපේ මව් කුසක් තුල අපේ සිත නිසා කයක් හැදෙනවා. අපිට පේන තිරසන්ගත සත්වයින්ගේත් සිත නිසා කයක් හැදෙනවා. නමුත් මේ සත්වයාට කය නැතුව සිතින් විතරක් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි සතර අපාය උත්පත්තියේ තිරසන්ගත සත්වයා වුණාම අනිත් අයට ඕපපාතික ප්‍රතිසන්දියක් නිර්දේශ කරලා තිබෙන්නේ. ඒ වගේම දෙවියන්ටත් දෙවියන් සම්බන්ධයෙන් නිගන්වීමේදී පෙන්වන්නේ අපි වගේ ධනගාමින් ගිහින් බඩ ගාගෙන ගිහින් කැඳ බීලා බත් කාලා ශරීරයක් දියුණු කරගන්නවයි කියලා අවුරුදු 6ක් 7ක් තිස්සේ. දෙවියන් ගැන කතා කරනකොට ඔබ අසා තිබෙනවද මණ්ඩුක දිව්‍ය පුත්‍රයා පිළිබඳ කතාව? මණ්ඩුක කියන්නේ ගෙම්බෙකුට. මේ ගෙම්බා තෙරක ඉන්නේ. මේ බනහන කෙනෙකුගේ හැරමිටිය උගේ ඇඟ උඩින් තිබ්බ වෙලා උගේ ඇඟ තද වෙලා ඌ මරණයටපත් වෙනවා. ඒ මොහොතේම මොකද මම ඉපදෙන හේතුව බලපුවාම බනවල තිබෙන ශබ්දස්වරයට ආසාවෙන් පින්මිය ගිහින් තමයි මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වුණා කියලා මේ කතාවේ පෙන්නන්නේ. එතකොට වහාම ඉපදිලා ඒ ගමන්ම ආපහු එන්න පුළුවන් වුණායි කියනවානේ. අනේ දෙවියන් සම්බන්ධයෙන් ගත් කල උපදිනකොටම මනෝමය කයකින් පරිපූර්ණයි. ඒ විතරක් නෙමෙයි දෙවියන් අතරින් චුත වෙනකොට අපට වගේ ආදාහනය කරන්න භූමදානය කරන්න පඨවි ආපෝ තේජෝ දශමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ඒ සත්ත්ව කොටාසයක් අනේ බුදුදහම විග්‍රහ කරන්නේ කය මුල් කොටගත් සත්ත්ව කොටාසයක් නෙමෙයි සිත මුල් කොටගත් අපාගත සත්‍යය
තිරිසන් ගත ඇරුණාම ඕපපාතිකයි. දෙවියන් ඝනකයක් නැති වුණාට සත්ත්වෙක් ඕපපාතිකයි. රූපී අරූපී බඹතල ඉන්න අය ඝනකයක් නැති වුණාට සත්ත්වෙක් ඕපපාතිකයි. ඒ නිසා අපිට මේ කය මුල් කොටගෙන සතෙක් හදන එක යන එක හොයන්න අමාරුයි ටිකක්. සිත මුල් කොටගෙන තේරුම් ගත්තාම මේ සත්‍ය තේරුම් ගන්න පුළුවන්. එවනම් අපිට වැටහෙන කරුණක් තමයි මේ සංසාරය මිනිස් වර්ගයා පමණක් නෙවෙයි අපාගත සත්‍යය දෙවියන් බ්‍රහ්මයින් මේ හැමදෙනා තුළම අවිද්‍යාගතෝ සම්මූලෝ කියන එක තියෙනවා. මුළු සංසාරයේම අවිද්‍යාගතෝ සම්මූලෝ. නමුත් ඒක එහෙම කීවට කෙනෙක් පිළිගන්නේ නැහැ. මොකද අපේ තේමාව වී පවතින්නේ පව අවිද්‍යාගතව තියෙන්න පුළුවන් පිනට සැප විපාක ලැබෙන බැවින් ඒක අවිද්‍යාව නෙවෙයි කියලා. නමුත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකේ තේරුම අවිද්‍යාව තුළ අපුඤ්ඤාවි සංඛාර රැස් කරයි. අවිද්‍යාව තුළ පුඤ්ඤාවි සංඛාර රැස් කරයි. අවිද්‍යාව තුළ ආනිජ්ජාවි සංඛාර රැස් කරයි. එහෙනම් ඉතින් අවිද්‍යාගතෝනේ. අන්න මේ අවිද්‍යාගත බවෙන් මිදෙන්න අපාගත සත්වයාට බෑ. දෙවියන්ටත් යුත වෙලා මෙහාට එන්න ඕන කියලා තමයි මම නම් කල්පනා කරන්නේ. සමහර අය එහෙන් ඒක කරගන්න පුළුවන් කියලා කීවට බ්‍රහ්මයින්ටත් ඒ ආයුෂ කාලය ඉවර වෙලා ලලිත් මේ සංසාර චක්‍රයට එකතු වෙලා මිනිසත් බව හොයාගන්න වෙනවා කාලෙකදී. මේ අතිදීර්ඝ වූ සංසාර ගමනේ නැත්තම් මේ චක්‍රයේදී අපට ලැබී තිබෙනා වූ මේ මනුසෝත්පත්තිය කියන එකට කියනවා මගුල් සක්වල කියලා. එහෙම නැත්නම් මේ බුදුවරයෙක් මුණ ගැහෙන්න පුළුවන් අර අයට මනෝමය ලෝකයක පවතින අපිට තමයි අපේ ඇස් ආස්යෙන් ඉදිරියෙන් කෙනෙක් මුණ ගැහිලා මේ කන් ආශ්‍රයෙන් යමක් තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙනම් අපට මේ සංසාර ගමනේදී අනබතග්ග සංයුත්තේ පෙනලා තිබෙන කාරණා මතක් කරගත්තොත් ටිකක් හොඳ නැද්ද? අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මම මේ සංසාරය කියන එක මුලක් අගක් නැහැ. මුලාග හොයන්න බෑ කිය. අපි ආපු ගමන කොතෙක් දුර ආවද කියලා කියන්න බෑ. අපිට හොයන්න බැරි වුණාට. බුදුවරයෙක් මුණ ගැසී සද්ධර්මයේ තේරුම් නොගත්තොත් මෙතනින් ආපහු චුත වෙලා ගිහින් තව කොතරම් දුරට යයිද කියලා කියන්නත් බෑ. අන්න එහෙම සංසාර ගමනක් බුදුවරයෙක් හමු නොවන අයට පව තුල පින තුල ධානය තුල තියෙනවා කියලා තේරුම් ගත්තොත් ඊට එහා ගිය කර්මයක් මගින් ඊට එහා ගිය ධර්මයක් මගින් අපට පුළුවන්කමක් තියෙනවා මිනිස් වර්ගයාට අරියේන චක්කුණා සමන්නාගතෝ ආර්ය ප්‍රඥාවෙන් යුක්ත ආර්ය ඇසින් යුක්ත වෙලා ලෝකය දකින්න. අනේ ඒ ටික පැහැදිලි කරන්න තමයි මම මේ ධර්මදේශනාව මෙතෙක් වෙලා මේ කරුණ ටිකක් අරගෙන ඔබට පැහැදිලි කරමින් හිටියේ. තේරුම් ගන්න ඕන කාරණාව. ඊටු ටික එහෙමනම් අපට කාලය අරගෙන පැහැදිලි කරන්න වෙනවා. ආර්යන චක්කුණා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. අනේ එහෙනම් අපි මිනිසුන් වශයෙන් ගත් කල අපට පෙර පින් කළ බවක් තිබෙනවා. ආයවර්ණ සැපවල හිමිකම් තියෙනවා. අටලෝ දහමට අදාළ කම්පාවකුත් තිබෙනවා. කියන්නේ දුකකුත් නැත්තේ නැහැ. නමුත් මේ කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් ප්‍රඥා ඇසක් ඇති කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. මේ මොකද මිනිස් වර්ගයා අපි මේ කතා බහ කරන තේරුම් ගන්න අය අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් මිදුණ අය වශයෙන් තමයි පෙන්වන්නේ. දුෂ්ටක්ෂණ 8ක් තියෙනවා. 8ටම අයිති අය පෙන්වන්න මට විතර වෙලාව ගන්න බෑ. ඒ නිසා. එහෙනම් මොකද්ද මේ ආර්යන චක්කුණා සමන්නාගතෝ කියන්නේ? අන්න ඒකෙදි තමයි අපිට මේ සංසාර චක්‍රයෙන් මිදෙන මඟ. උදාහරණයක් වශයෙන් ගනිමුකෝ අපි ආයස්මත් කොණ්ඩඤ්ඤෝ නැත්නම් අපි ගන්න මංගල ධර්ම දේශනාවේදී ආයස්මත් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට ධම්මසක් පහළ වුණයි කියලා තියෙනවා. මංගල ධර්ම දේශනාව කරලා ඉවරනකොට ධම්මසක් පහළ වුණයි කියලා කියනවා. ඒ ධම්මස කියලා කියන්නේ අපි කතා කරන ඇස කියන අර්ථයෙන් නෙමෙයි. නමුත් ඒක දැක්මක්. අනිවාර්යයෙන්ම අරියන චක්කුණා කියන වචනට අපි ගන්න වෙන්නේ අරියානරිය කියන දෙක ආශ්‍රයෙන්නේ. මොකද්ද අනරිය කියලා කියන්නේ? අනාර්ය කියලා කියන එකේ තේරම පෘථග්ජන කියන එක වෙනත් අර්ථ ಭಾರತ සමාජයේ තිබුණා. නමුත් ධර්මයට ගත්තාම පෘථග්ජන කියනවා අනාර්ය කියන එකට. ආර්ය කියනවා සෝවාන් මාර්ගයෙන් එහා පැත්තට. අනේ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණ අය තමයි සංසාර ගමන නිමා කරන මේ අபிසංකාර රැස් කිරීම වෙනුවට අபிසංකාර සංසිඳ වීමේ මාර්ගය යන්නේ.
එහෙනම් අපට මෙතන කර්ම රැස් කරන මාර්ගය තුල තමයි අපි පව් කිරීම තුල, පින් කිරීම තුල, ධානය තුල සතර ගමනක් හදාගෙන ඉන්නේ. නමුත් කර්ම සූත්‍රාසෙන් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා අකට පේනවා තවත් කර්මයක් ඒක කර්ම රැස් කිරීමේ කර්මය නෙවෙයි කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. මේ කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න පුළුවන් වෙන්නේ ආර්යන චක්කුණා සමන්නාගතෝ වුණා වෙන්න බැරි නැද්ද? මේ ආර්ය ඇසට පෙනෙන්නේ කොහොමද? අපට පෙනෙන්නේ කොහොමද? අපට පෙනෙන්නේ මව කුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කයිසිතකට බෙදන්නේ නැතුව හොඳ නරක කියලා දෙකක් බෙදලා හොඳ දේවල් කරන්න නරක දේවල් කරන්න එපා කියලා තමයි ලෝකේ තියෙන ආගම් ඔක්කොම සංවරය ඇති කරන්න හදන්නේ පුද්ගලයෙක් වශයෙන්. නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා එහෙම නෙමෙයි ඒක. මව් කුසෙන් බිහි ජීවිතාවසානය දක්වා කයක් පරිහරණය කළාට මේ පරිහරණය කරපු කය මුත කලෙබරයක් බවට පත් වන දවසට ඒකට මුරුක් කරන්න බෑ. ඒක දිහා බැලුවම අපිට අපේ කය දැකලා නැති වුණාට මృత කලෙබරයක් දිහා දැක්කම අපිට මොකද්ද හිතෙන්නේ? අපි හිතන්න ඕන දැන් මේ කයෙන් සිත ඉවත් වෙලා. ඒ නිසා සිත නැති නිසා මේ කයට කරන්න පුළුවන් දෙයක් නැහැ කියන අවබෝධය ලබා ගන්න ඕන. අන්න එතකොට කයටත් මුල් වෙන්නේ සිත කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනතුරුව තේරුම් ගන්න ඕනේ මව් කුසෙන් බිහිව තැන සිට මේ යන දක්වා තියෙන හිතක් නෙමෙයි පවතින්නේ. ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට සිත හටගනිමින් නැසෙනවයි කියන එක. ඒ පිළිබඳව ඔය මා පැහැදිලි කරපු අංගුත්තර නිකායේ ඒකක නිපාතේම තිබෙන විශේෂ පාඩයක්. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං කියලා. මේ ලහු කියන්නේ වහාම කියන එක. පරිවත්තං කියන්නේ වෙනස් වෙනවා කියන එක. මහණෙනි මම මගේ සර්වඥතා ඥාණයෙන් ඇසෙන්වත් දැක්කේ නෑ හටගත් සැනින් නැසෙන දෙයක් සිත තරම්. අන්න මව් කුසෙන් බිහි ජීවිතාසානය දක්වා සිතක් තියෙනවනේ මේ සිත මොහතකින් ඉපදී නැසෙනවා. මේ සිත උපදින්නට තැන් ඇසයි කනයි නාසයි දිවයි කයයි කියලා දොරවල් හයක් තියෙනවා. ඒවෙන් සිත් උපදිමින් නැසෙනවා. ඒකට ජීවිතය කියලා කියන්නේ සිත් පරම්පරාවක එකතුවක්. ඊයේ තිබුණ සිත් අද අපට නැහැ. හෙට සිත් ඇවිදින්නේ නැහැ. දැන් මේ මොහොතේ අපට තිබෙන්නේ මට තිබෙනවා නම් මේ ධර්ම දේශනා කරන සිත, සවන් දෙන ඔබට නම් ධර්ම ශ්‍රවණය කරන සිත. කනෙන් පහළ වෙන. ඒ සිතින් සිතට ගමනක් නේ පවතින්නේ. මේ සිතක මොහත බුදු සමය විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? ඒක නූතන අභිධර්මයේ තුල නැත්තම් තුන්වෙනි සංගායනාවෙන් පස්සේ අභිධර්මයේ තුල කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා 54යි 50යි 12යි 24යි කියන සංඛ්‍යා වශයෙන් බෙදලා තියෙනවා සිත්. ඒක ගන්න නැතුව ඊට එහායින් ගන්න ඕන අපි. ඒක පෙන්වන්නේ අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට අදාළ ආකාරයේ සිත් වල පැවැත්මනේ. නමුත් අපිට මේ සිත කියන එක ඇසෙන් කනෙන් නාසයෙන් උපදිනකොට ඇසෙන් සිත උපදිනකොට චක්කු විඥානය, කනෙන් සිත උපදිනකොට සෝත විඥානය, නාසයෙන් සිත උපදිනකොට ගාන විඥානය, දිවෙන් සිත උපදිනකොට જીවහා විඥානය, එහෙම විඥාන හයක් අපි කියලා කියන්නේ. ඒ චක්කු විඥානය තුල සිත විග්‍රහ කරන ධර්මයක් බුදු සමයේ තිබෙනවා. ඒකට කියනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියලා. ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි, දිරණ කල්හි, මේ යන කල්හි මොහොතක් පාසා ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. අන්න අපට මව් කුසින් බිහි ජීවිතාවසානයේ මරණයක් වෙනකොට බුදු සමයේ පෙන්වනු ලබනවා සිතුවිල්ලක් හා සමග ඉපදී දිරාමිය යාම. මේකට කියනවා බුදු සමයේ පස්සතෝ උදයව්‍යං කියලා. ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම දැකීම. ඒක මාසසට බලන්න බෑ. අන්න ඒක තමයි ආර්යන චක්කුණා කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීමක් නැමැති ඒකකයක් මුල් කොටගෙන තමයි අපි මේ සසර ගමන් කරන්නේ. ඒ ස්කන්ධ පංචකේ පාපයට බර කරපුවාම පුණ්‍යාභි සංකාර, පිනට බර කරපුවාම පුණ්‍යාභි සංකාර, ධානයට බර කරපුවාම ආනිජ්ජාභි සංකාර. අபிසංකාර යන ස්කන්ධ පංචකේ නැසෙනකොට අනාගතයට ඵලයක් උපදින්න හේතු ඉතුරු කිරීම. මේ ස්කන්ධ පහෙන් පහට සිතවිල්ල ගමන් කරන්නේ ආත්මයක් යන්නේ නැහැ. නමුත් මේ ස්කන්ධ පහ හටගෙන නැසෙන අතරතුර අපි අසින් සිදුවෙනා වූ ප්‍රමාදයක් තමයි සසර ගමනට හේතු වෙන්නේ. ඒ ප්‍රමාදයට තමයි අවිජ්ජාපච්චය සංඛාරා නැත්නම් අවිසංකාර කියලා කියන්නේ. අන්න එතන අපට තේරුම් ගන්න පුළුවන් නම් මේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට පහළ වෙන්නා වූ මේ ස්කන්ධ පංචක ධර්මතාවය ආගම් ભેදයකින් තොරව ලෝකේ ඕනෑ කෙනෙක් ගාව පහළ වෙනවා. නමුත් තම තමන්ට රුචි අරුචි පරිදි මේවා සමේ අරමුණු සමග ඇලෙන්න ගියාපුවාම
ගැටෙන්න ගියාපුවාම මුලා වෙන්න ගියාපුවාම ඇලීම මුලාව ගැටීම මුලාව කියන මේ දෙක යටතේ අරමුණු සමග අපි බැඳෙනවා. අරමුණු සමග බැඳීමේදී අරමුණ හටගෙන නැතෙනවා. අරමුණු සමග බැඳුනේ නැතත් අරමුණ හටගෙන නැතෙනවා. එතකොට බැඳෙන්නේ නැතුව නැසෙන එක සහ බැඳීමෙන් නැසෙන එක අතර පරතරය මොකද්ද, වෙනස මොකද්ද? අන්න ඒකයි ඉගෙන ගන්න ඕනේ. අරමුණු හටගෙන නැසෙනවා. එතකොට අරමුණු හටගෙන බැඳිලා නැසෙනවා, නොබැඳී නැසෙනවා. අන්න බැඳිලා නැසෙන එකේදී තමයි අනාගත ඵලයක් උපදින්න හේතුවක් හෙවත් අபிසංකාර වෙන්නේ. ස්කන්ධ පංචකයේ ඉක්මවා යමින් අපි ඒකට ධර්මයේ සඳහන් කරනු ලබනවා කර්ම බීජ රැස්වීම කියලා. අපි බාහිර උදාහරණයකින් ගන්නවා නම් මෙහෙම කියනවා. ධාන්‍ය වර්ගයට අයිති යම්කිසි බීජයක් ගසක් රෝපණය වී ගස පීදී කරලක් හැදෙනවා. අපි කියමු කුරක්කන් කියලා. කුරක්කන් ගහ මිය ගියාට කරල ඉතුරු වුණොත් ඊළඟ කන්නට මේ ගහ ඕන නෑ. අර කරලේ තියෙනවා පුංචි පුංචි බීජ ඒවෙන් තමයි ආපහු ඊළඟ ගහ දන්නේ. මේ අවිඥානික ජීවි වස්තු පවා මේ වගේ අනාගත පැවැත්මට බීජයක් හදලායි ගහ මේ යන්නේ. සවිඥානික අපි මෙන්න මේ විදිහට අතට අහුවෙන්න බැරි වුණාට මේ පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ කියලා දෙයක් රැස් කරන්නේ මේ පංචස්කන්ධයේ උපාදානය තුලයි. ඒක රැස්වෙන එකට තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා ඔබ ඉගෙනගෙන තියෙන මේ ඉස්කෝලෙන් ඉගෙනගෙන තියෙන බණපොත් මේ වාක්‍ය, ධර්ම වාක්‍ය මෙතන තමයි තිබෙන්නේ. එනම් පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගනිමින් අපි සසරට ගමනක් හදා ගන්නවා. සසරේ ඇවිදින්න යානයක් හදා ගන්නවා. දැන් ඔබට වතුරේ යන්න ඕන යානයක් ඕන, ගොඩින් යන්න ඕන යානයක් ඕනනේ. ඒ යානේ ගොඩ වෙලා තමයි යන්නේ. මම දකින්නේ පංච උපාදානස්කන්ධේ නැමැති යානේ ගොඩ වෙච්ච සත්වයා අපායේ පැත්තට යනවා පව් එකතු කරගෙන. පින් එකතු කරන කාමසුගතිය පැත්තේ ඇවිදිනවා. ධානය එකතු කරන රූපී අරූපී බමතල ඇවිදිනවා. මේ යානෙන් බහින්න කියලා දෙන්න කෙනෙක් නැහැ. ওই භවත්‍රේ. අන බුදුවරගේ විශේෂත්වය තමයි මේ අபிසංඛාරය තුළ මේ පැවැත්ම හදාගෙන යන එකක්. ඒක මේ ජීවිතයක් තුළ හදාගන්න පුළුවන් නම් යන්න නැති වෙන්න එහෙනම් සසර ගමන නිමා කරන්න පුළුවනි. ඒ සසර ගමන නිමා කිරීම කියන එක හිස් තැනකට යනවා කියලා හිතන්න එපා. ඒක මේ ජීවිතය තුළම දුක නැතිවීමක්. ඔය දුක්ඛ කියන වචනෙන් කියවෙන්නේ ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර නිසා හිතේ හටගන්නා වූ දැවිලි ටික. රාගෝච, දෝසෝච, මෝහෝච, ව්‍යාධි, ජරාච, මරණම් පිච ශෝකමේව, පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං, උපායාස ඒකාදසාග්ගි කියන අන්න ඒවා සිතේ හටගන්නකොට තමයි මේ ගින්නෙන් දැවෙනවයි කියලා කියන්නේ. දැන් මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ උගන්වන්න උත්සාහ කරන්නේ මේ ගිනි ටික නැතුව ජීවත් වෙන්න. මැරිලා නිවන් ලබන්න ප්‍රාර්ථනා කරන්න එපා. මේ ගිනි ටික නිවා ගන්න පුළුවනි. නිවා ගත්තොත් සෝවාන් සිට රහත් දක්වා යනකොට ගිනි සම්පූර්ණ වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35න් පසු 80 දක්වා නිවිලා ජීවත් වුණා. සම්පූර්ණයෙන්ම නිවිලා. සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ මේ රහත් කියන තැනටපත් වුණා නම් ඊට පස්සේ තමයි නිවීම තිබුණේ. ඒ විතරක් නෙමෙයි. එතකොට අර කර්ම රැස් කිරීම නැති නිසා තේ කීන බීජ අවිරුල්ලිච්ඡන්ද රතන සූත්‍රයේ ගාථාවේ තිබෙන්නේ එහෙමයි. අනාගත කීනං පුරාණං නවං නත්ති සම්භවං. පුරාණ කර්ම ක්ෂීණ කර ඇති බැවින්. ඒ වගේම අලුත් කර්ම රැස් කිරීමක් නැති බැවින් ආයතිකේ බවස්මින් විරත්ත චිත්වා අලුත් උත්පත්තියක් කෙරෙහි ඇලෙන ආසාවක් නැති බැවින්. කීන බීජා ඔවුන්ට අන්න ඒ தත්ත්වයට පත් වුණාන් පස්සේ මේ ලෝකේ හැබෑවටම තියෙන අමුතු සැනසෙල්ල. දැන් මේ ලෝකෙත් එක්කලා අපි ජීවත් වෙනකොට ලෝකේ දෙන කාරණා නිසා අපි කලබල වෙලා ඇලෙනවා ගැටෙනවා ප්‍රශ්න හදා ගන්නවා. අපි හිතනවා අපි ප්‍රශ්න හදාගන්නේ කියලා. අපේ දැක්මට නම් එහෙම තමයි. නීතිය දැක්මටත් එහෙම තමයි. පුද්ගලයෙක් වැරදි කරාම පුද්ගලයාට දඬුවම් දෙනවා. නමුත් ධර්මයේ දැක්කට අනුව ගත්තට වැරදි කරන්නේ ලෝභ දේශ මොහ විසින්. සිතට ලෝභ දේශ මොහ එකතු වුනහම ඒ කය වචන සිත වැරද්දට පොළඹවලා මිනිසා දුකටපත් කරනවා. එහෙනම් ලෝභ දේශ මොහ ටික අයින් කරන්න පඤ්ඤා චක්කුණා නැතුව බෑ. අල්ප පිරිසකට පඤ්ඤා චක්කුණා සමන්නාගතෝ හෝති කියන්නේ අන්න ඒකයි. එහෙනම් පඤ්ඤා චක්කුව පුද්ගලයෙක් තුළ පහළ වෙන්නේ නැහැ. ස්කන්ධ පංචකය කියන එක තුළ තියෙන ඇත්ත දකින්න කොටයි පහළ වෙන්නේ. ස්කන්ධ පංචකය සම්බන්ධයෙන් තිබෙන කරුණු දෙක මොකද්ද?
බුදුවරයෙක් පහළ නොවන තාක්කල් ස්කන්ධ පංචකයේ ආත්ම කොට අරගෙන සත්‍යයා අපාය යනවා, දිව්‍ය ලෝකේ යනවා, බ්‍රහ්ම ලෝකේ යනවා. එහෙනම් ස්කන්ධ පංචකයේ ආත්මය තුල තමයි සත්‍යයා සසර ඇවිදින්නේ. ඔබ දෙවෙනි ධර්ම දේශනාවට බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු කළොත් ඒකේ තිබෙන්නේ ස්කන්ධ පංචකයේ අනාත්මය. ස්කන්ධ පංචකයේ ආත්මය තුල අරියන චක්කුණා නැහැ. ස්කන්ධ පංචකයේ අනාත්මය තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ දැක්ම මේ ආර්ය ඇස. ඒ ආර්ය ඇස පාවිච්චි කළොත් මොකද වෙන්නේ? අන්න එතනයි තේරුම් ගන්න ඕන. එතකොට පුළුවන්කමක් තිබෙනවා මේ සසර උපදට හේතු මොහොතක් පාසා නොතබා ඉවර කරන්න. දැන් පෘථග්ජන පුද්ගලයා අර ගොයන් ගසක් පැහෙන විට බීජයක් ඉතුරු කරන්නාසේ කිකිලියක් ඊළඟ පරම්පරාව සඳහා බිත්තරයක් දමන්නාසේ කර්ම බීජ රැස් කරනවා. අතින් අල්ලන්න බෑ. ඒ කර්ම බීජයන් අනුව තමයි පාප කර්මයේ බීජ අපාගත වීම, පුණ්‍ය කර්මයේ බීජ කාමසුගතිය, ධාන කර්මයේ බීජ ධාන බඹලව, මේ කර්ම බීජ වලින් තමයි පැවැත්ම ලබා දෙන්නේ. එනම් පැවැත්ම නිම කරන්න කර්මක්ෂය කරන්න ඕන, කර්ම බීජ ඉවර කරන්න ඕනනේ. මේකට මෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ඉන්න පුද්ගලයෙක් වශයෙන් බලලා පංචශීලයේ, අටශීලයේ සිට උපසම්පදා සීලය දක්වා පුද්ගලයෙක් වශයෙන් සංවර වුණාට මේක සිදු වෙන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ පාප කර්ම බීජ අයින් වෙලා පුණ්‍ය කර්ම බීජ රැස් වෙන එක විතරයි. තව ධානය උපදවා ගත්තොත් ධර්මයෙන් නේද ඒකෙන් උපදින්නේ ධාන කර්ම බීජ රැස් වෙන එක විතරයි. එහෙනම් මේ සමාජයට ඊට වඩා වෙනස් දෙයක් බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තිබෙනවා. ඒ තමයි මේ රූප වේදනා සංඥා සංකාර පහ හටගන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු ගැනීමේදී. ඔබට තේරෙනවද ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස කියලා අරමුණු පහක් හමු වෙනවයි කියලා. ඒවා ආශ්‍රයෙන් මනෝද්වාරිකව තවත් මනෝ අරමුණක් එනවයි කියලා. දොරවල් 6න් අරමුණු 6ක්. මෙන්න මේ අරමුණක් විඳින එකට වේදනාවත්, අරමුණක් හඳුනන එකට සංඥාවත්, අරමුණ සමග ඇලෙනවට ගැටෙනවට සංකාරයත්, මේ ටික විශේෂයෙන් දැනගන්නට විඥානයත් කියලා මොහතක සිදුවෙන සිද්ධිය බුදුන් වහන්සේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවය තුළ විග්‍රහ කරනවා. එනම් මේ මොහතක සිද්ධියක් තුළ කර්ම රැස්වීමත් කරන්න පුළුවන්, ශේක්‍රීමත් කරන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේ එකක් වශයෙන් බලන්න නැතුව මේ මොහොතේ උපදින ස්කන්ධ පංචකය තුළ ඉන්න. ඒ ස්කන්ධ පංචකය තුළ පාපයට අහු නොවෙන්න මොකද කරන්න ඕන කියලා තේරුම් ගන්න වෙනවා. මේකට උන්වහන්සේ වදාරනවා වචන දෙකක්. මහණෙනි, අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි, අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. ඔය ස්කන්ධ පංචකයට එන දේ අල්ලා ගත්තොත් තමයි තැවුල හේවත් දුක පෙන්වන්නේ. අල්ලා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් තැවුලෙන් මිදෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒකට කියන්නේ පඨම සාදුතිය උපාදා පරිත්තස සූත්‍ර කියලා. ඒ වගේම මඤ්ඤමාන කියලා සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා. ඔය ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් ගැනීමෙන් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. එහෙම ගන්නවානේ නම් අර අනාගත උපතක් සඳහා හේතු ඉතුරු වෙනවට කියනවා බද්දෝ මාරස්ස. එහෙනම් අපිට මේ අරියන චක්කුණා සමන්නාගත වෙන්න ඕන. මොකද්ද? අනාගත උපතක් සඳහා හේතු ඉතුරු නොකර අවසන් කරන්න ස්කන්ධ පංචකේ නැමැති ඒකකේ පාවිච්චි කරන්න. ඔන්න ඒ හැට මොනවද පෙනෙන්නේ? මේ හැට පෙනෙන්නේ මෞකුසින් බිහි ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයා මම වශයෙන්. ඒ නිසා කය මරුණෙන් පස්සේ කය මෙහි තියෙන නිසා මොනවද යන්නේ කියලා ප්‍රශ්නය අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මම කියන වචනේ පෙන්වනු ලබන්නේ කයට නෙවෙයි. ඒ රූප වේදනා සංඥා සංකාර පහට එන දෙය අල්ලා ගැනීමෙන් හැදෙන දෙයක් විදිහට. එතකොට ඒ රූපේ මම වෙනයි, ශබ්දේ මම වෙනයි, ගන්ධේ මම වෙනයි, රසේ මම වෙනයි. ඒ මොහොතට එන දෙයට කියනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. අරමුණෙන් අරමුණට ඒ මගේ, ඒ මම මගේ ආත්ම කොට ගැනීම නැමැති වරද, ඒක වරුකු වරද සංසාරේම සත්‍යය කරමින් ඉන්නවලු. ඒ නිසා සත්‍යයට සසරින් ගැලවීමක් නැහැ කියලා තියෙනවා. අන අරියන චක්කුණා සමන්නාගත වෙන්න ඕන. මේ වරද කරමින් සසර ඇවිදින්න නෙමෙයි, මේ වරද නොකර ඉන්න අවශ්‍ය මොකද්ද මම කරන්න ඕන කියන කාරණාව පැහැදිලි වෙනකොට ඒක තමයි මේ ආර්ය ඇසින් යුක්ත වීම කියලා පෙන්වන්නේ. ඔන්න ඔය ධර්මයේ තේරුම් ගැනීම තුලින් එන්න ඕන භාවනාවටයි මම ඔය එන්නේ. ධර්මයේ තේරුම් නොගෙන අරමුණු ස්කන්ධ පංචකයේ තේරුම් නොගෙන තමන්ගේ හිතට එන අරමුණු මග ඇරලා ඉන්න වෙනත් අරමුණක් හදාගෙන සංසුන් සමාධියක් හදාගන්න පුළුවෙනි.
ඒක බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු අය කරපු වැඩේ අපිත් ඕක ගත්තොත් එහෙම බෞද්ධ කියලා ආන් රූපී අරූපී බවතල වලට මුලා වෙලා යන්න අවිද්‍යාව තුළ යන්න ඇරුණාම ටික කාලයකට මේ සංසාරයෙන් මගහැරලා ඉන්න ඇරුණාම ඊට වඩා සුගතියක් ඒකෙන් ලබන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ ධර්මයක් නොතිබුණ නිසා කුමක්ද බුදුරජාණන් වහන්සේ මේ සඳහා දේශනා කළේ? සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. සියලු සංස්කාරයන් කියන්නේ මොනවද? වතු පිටිද, ඉඩකඩම්ද, හරක බානද, ගෙවල් දොරවල්ද, ඇඳුම් පැළඳුම්ද, මල්ද නෑ. ඒවට කියන්නේ සංඛාර කියලා. සංඛාර කියන්නේ අර මම මතක් කළා රූප වේදනා සංඥා සංකාර කියන පහට සංකාරයට පව්වාවොත් අපුඤ්ඤාභි සංකාර. පින්නාවොත් පුඤ්ඤාභි සංකාර. ආනිජ්ජාභි සංකාර, ධානාවොත් ආනිජ්ජාභි සංකාර. අන්න පව් සිද්ධ වෙනවා කියන්නේ පව් නිත්‍ය සුඛාත්ම වෙනවා. පින් සිද්ධ වෙනවා කියන්නේ පින් නිත්‍ය සුඛාත්ම වෙනවා. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ ධාන කුසල් නිත්‍ය සුඛාත්ම වෙනවා. හේවත් මගේ මම මගේ ආත්මකට ගන්නවා. එනම් පව් වලිනුත් මම හැදෙනවා අල්ලාගත්තොත්. පින් වලිනුත් මම හැදෙනවා අල්ලාගත්තොත්. ධාන වලිත් මම හැදෙනවා අල්ලාගත්තොත් අන්න බුදු සමයේ මම. ඒකට ද්‍රව්‍ය අවශ්‍ය නැහැ. අර ධම්මදින්නාව සොකිය පැරණි ස්වාමි පුරුෂයාට විස්තර කරනවා මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ ඇහෙන් එනවද, කනෙන් එනවද, නාසයෙන් එනවද, දිවෙන් එනවද, කයෙන් එනවද ඕන එකකින් එන්න පුළුවන්. එන දේ අල්ලාගත්තාම මම හැදෙනවා. එහෙනම් අපි සක්කාය දිට්ඨිය කියන එක ජීවිතය තුළ තියෙන එකක් නෙමෙයි, අරමුණක් තුළ තියෙන එකක්. අරමුණේ මුලා වීම තුළ සසරට බැඳීම තමයි මේ සසර ගමනක් සකස් කරන්නේ. අරමුණේ මුලා නොවී ඉන්න පුළුවන් නම් එහෙනම් බැඳුනකොට සත් අයින් කරන්න පුළුවන්, ඉදිරියටත් නොබැඳී ඉන්නට මාර්ගයක් හදන්න පුළුවන්. අන්න මේ පවෝස්සේ පිනෝස්සේ ධානෝස්සේ සසර යම ගමන යන පුද්ගලයාට කියනවා පෘථග්ජනයා නැත්තම් අනුස්සෝතගාමියා කියලා. යන පැත්තට යන. මේක සිත දියුණුවක් විතරයි තියෙන්නේ. පවට වඩා පින හොඳයි, පිනට වඩා ධාන හොඳයි, සිතේ දියුණුවක් තියෙනවා. නමුත් ප්‍රඥාව නැහැ. අන ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් මේ අතර ඉන්න මිනිසුන්ට මේ ස්කන්ධ පංචකය නැමැති ඒකකයේ තේරුම් ගැනීම තුළින් එහි හටගෙන නැසීම හේතු ඉතුරු කර නැසීමක් වගේම හේතු ඉතුරු නොකර නැසීමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා බුදුබණ අහලා. අන්න ඒකයි තන තියෙන්නේ. හේතු ඉතුරු කරන නැතෙන්ට බෞද්ධෙක් වෙන්න ඕන නැහැ. මේ ලෝකෙ ඉපදින ඕනෑම මිනිස්සෙක් කරන්නේ හේතු ඉතුරු කරලා නැතමින් සසර භව ගමනක් හදාගන්න එක. අපට අවශ්‍යකමක් තියෙන්නේ ඒ මොහොතේ හේතු ඉතුරු නොකර අවසන් කරන්න. හොඳයි, ඔබට තේරෙනවා නම් මේ ස්කන්ධ පංචකයේ අපුඤ්ඤාභි සංකාරයේ හේතු ඉතුරු නොවුනොත් ඔබට පව් නැත්නම් යන්න අපායක් තියෙයිද? ඔබේ පුණ්‍ය හේතු නැති වුණොත් එහෙම ඔබට යන්න කාමසුගතියක්, දිව්‍ය ලෝකයක් හෝ මනුස්ස ලෝකයක් තියෙයිද? ඔබට ධාන හේතු නැති වුණොත් යන්න බඹලොවක් තියෙයිද? ඒ රහතන් වහන්සේට පුණ්‍ය පාප පහින කියන්නේ පින් කරන්නේ නැහැ කියන එක නෙවෙයි එකෙන් පෙන්වන්නේ. පුණ්‍ය සසර උපදින අபிසංකාර පාප හේතු හෝ පුණ්‍ය හේතු අතහැර දැමු. ප්‍රහීන කරලා. සරියුත් හාමුදුරුවෝ මවට සලකන්නේ නැහැ කියන එකෙන් කියන්නේ. සරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ නැහැ කියන එකෙන් කියන්නේ. ඒ යහපත් මනුස්ස ධර්ම හොඳටම පවතිනවා. නමුත් ලෝභ දේශ මොහයන්ගෙන් මිදලා තියෙනවා. ඒ නිසා මේ සසර උපදින හේතු අප විසින් රැස් කරගෙන ස්කන්ධ පංචකය තුළ මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් කරන වරදක් තුළ තමයි සසර නිර්මාණය වෙන්නේ. අන්න මේ කරුණ තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතය තුළම මේ හේතු ඉතුරු නොකර අවසන් කරන්න මේ මොහොත යොදාගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. අන්න ඒක තේරෙනවට තමයි මේ ආර්යේන චක්කුණා සමන්නාගතෝ කියලා කියන්නේ. එයාට සද්ධර්මය තුළ මේ කටයුත්ත කරන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ වදාහරන දේ අපි අහලා තේරුම් ගන්න ඕන. අනතුරු ඒක ප්‍රායෝගික ක්‍රියාදාමයක්. පාසල් ගිහින් ඉගෙන ගත්තට විභාගේ පාස් වුණාට සියල්ල දැනගෙන හිටියට කරන්න බෑ. ඒක දැනීමට එකතු වෙන අධ්‍යාපන මට්ටමේ දෙයක්. ඒක උපයෝගී කරගන්න පුළුවන්. ඔබ වෙනුවෙන් මේක බුදුරජාණන් වහන්සේ කළේ නෑ, රහතන් වහන්සේලා කළේ නෑ, මව කරන්නේ නෑ, පියා කරන්නේ නෑ, ගුරුවරයා කරන්නේ නෑ. මොකද මේ හේතු ඉතුරු කරන්නේ ඔබට ආවේනික ආකාරයෙන්, ඔබයි හේතු ඉතුරු නොකර අවසන් කරන්න ඕන. ඒ නිසා අවසන් වශයෙන් මා වදනක් දෙකක් කියනවා. මේ ස්කන්ධ පංචකය තුළ හේතු ඉතුරු කොට අවසන් වීමට තමයි සියලු සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛාත්ම කොට ගන්නවා කියලා කියන්නේ. එහෙනම් ඉස්කෝලේ ගිහින් අනිච්චන් දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තට අපාය යනවා නම් පව් නිත්‍ය සුඛාත්මයි, දිව්‍ය ලෝකේ යනවා නම් පින් නිත්‍ය සුඛාත්මයි, බඹලෝ යනවා නම් ධාන නිත්‍ය සුඛාත්මයි.
බුදුන් වහන්සේ වදාරනවා අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේත සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුඛාත්මක දැකීම නිසා තමයි සත්‍යය සතර ඇවිදින්නේ කියලා උන්වහන්සේ වදාරනවා. එහෙනම් අපට තේරෙන්න වෙනවා පවේදී පවාල්ලා ගැනීමෙන් පව නිත්‍ය සුඛාත්ම වෙනවා. පින හොඳ වුණත් අල්ලගන්න ගෙනොත් පින නිත්‍ය සුඛාත්ම වෙනවා. ධාන වැරදි පාරේ ගිහින් අල්ලගත්තොත් නිත්‍ය සුඛාත්ම වෙනවා. එහෙනම් අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක ඔස්සේ සතරේ ඇවිදින්න තමයි හම්බ වෙන්නේ. බුදුර ලෝකෙට පහළ වෙලා සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය දේශනා කරනවලු ඒක අහලා මෙන්න ප්‍රඥාස ලබා ගන්නවලු. ලබාගෙන අනිච්චං අනිච්චතෝ දක්කුන් දුක්ඛමත් දක්ක දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතද්දසොං සම්මාදිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගෝ අන්න කරන්න ඕන වැඩේ. මෙන්න මේ ප්‍රඥායස පහළ වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාවක් යන්න තියෙනවා. එතකොට කර්මක්ෂය කිරීම නැවති කාරණේදී උපදින්න තියෙන හේතු අයින් කිරීමෙන් පරම සුවයක් හමු වෙනවා. මොකුත් නැති වෙන්නේ නැහැ. අර අතිදීර්ඝ සංසාර ගමනේදී නිදහස් වෙන්න කෙනෙක් කියලා දෙන්නේ නැහැ. බුදුරෙක් මේක කියලා දෙපුවාම මේ ජීවිතය තුළම දුක් කෙලවර කර ගැනීම කියලා හඳුන්වනු ලබනවා මේක. දහම්මැස පහදා ගැනීම සඳහා ඔබ හැම දිනාටමත් මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් කළා වූ මේ බහුතර සත්වයන්ගේ මුලාව සහ අල්පතර සත්වයන්ගේ ප්‍රඥා චක්සුසය කියන මේක තේරුම් ගැනීම තුළින් ප්‍රඥා චක්සුසය ඇති කර ගන්නා වූ අල්පතර සත්වයන්ගෙන් කෙනෙක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ID අමරාවතී උපාසිකා මහත්මිය HM සලමින් සේනාරත්න උපාසක මහතා ඇතුළු පවුලේ මියගිය සිළුමු ඥාතීන්ට පින් පැමිණවීම පිණිස ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා දාරළුව පදිංචි HM රම්‍යා දමයන්ති හේරත් මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් පිරිස විසින් මීට වසර 9කට පෙර පරලෝසැපත් W.A. මෙතිසිඤ්ඤෝ පියාණන්ට මීට වසර 21කට පෙර පරලෝසැපත් දෝන ඉසබෙලා හාමි ජයසිංහ මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සහ වේයන්ගොඩ මා බොදල විතානමුල්ල අංක 517 නිවසේ පදිංචි J.K.A. කුසුමාවතී මෑණියන් ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී බව සහ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ වේයන්ගොඩ මා බොදල විතානමුල්ල අංක 517 පදිංචි J.K.A. කුසුමාවතී ජයසිංහ මෑණියන් දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අදට වසර 18කට පෙර අභාව ප්‍රාප්ත වූ චාල්ස් කොළඹගේ මහතාට සහ මීට වසර 17කට පෙර හදිසි අසනීපයකින් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඉන්ද්‍රාණි කොළඹගේ මහත්මියගේ සංසාර ගමන සුවපත් වේවා සුගතිගාමි වේවා ඉක්මන් භවයකදී ධර්මාබෝධය ලැබීමට මේ කුසල කර්ම හේතු වේවායි ප්‍රාර්ථනා කිරීමත් එමෙන්න සුජීවත්ව සිටින බී මාර්සිංහ මෑණියන්ට නිදුක් නිරෝගී දිවිපෙතක් සහ දීර්ඝායුෂ සහ චිරජීවනයේ ලැබීමට මෙම කුසල කර්ම හේතු වේවා ඊ ප්‍රාර්ථනා කිරීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ මාළඹේ තලංගම උතුර රොබර්ට් ගුණවර්ධන මාවතේ පදිංචි බී මාර්සිංහ මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් මාවනැල්ල හිඟුල උඩමා කඩවර විසූ විශ්‍රාමික පොලිස් නිලධාරී MB ජයසූරිය ආදරණීය අප්පච්චිට පින් පැමිණවීමත් මෙතෙක් පරලෝ ගොස් සිටින සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණීම සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සැමට නිවන් අවබෝධය පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පිටකොට්ටේ එපිටමුල්ල පාර අංක 4 නිවසේ පදිංචි මල්ලිකා ජයසූරිය පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව අනුග්‍රහක බෞතුන්ගේ නාම ලේඛනයේ සඳහන්ව සිටිනා වූ ඔවුන්ගේ නමින් නැසීමේ පරලෝකියා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් අතර යම්තාක් පින් කැමැති පින් මද පින් බලාපොරොත්තු වෙන කෙනෙක් මෙත්නම් මෙම ධර්මදේශනාව දේශනා කරවාන සඳහා මූලිකදායකත්වයේ දැරීමෙන් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ලෝකයට මේ ධර්ම දාණය බෙදා දීමෙන් සිද්ධ කරගත්තා වූ මේ ආනිසංසයන් ඔවුන් වෙනුවෙන් අනුමෝදන් කරමු. අනුමෝදන් වී හැකි නොහැකි කෙනෙක් නැත්නම් අප වෙනුවෙන් කළ මෙහෙවරට ඒ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන්ට උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
පිනින් මද ජීවිත පිනින් පිරීමටත් දුකටපත් ජීවිත දුකින් නැත මිදීමටත් පින් බලාපොරොත්තු වන අයට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ඒ ජීවිත සැපවත් කරගෙන මතු ජීවිතවලදී ඊතායික්මන් මිනිසත් බව ලබාගෙන ඒ ජීවිතවල මුලදීම බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබාගෙන ත්‍රිලක්ෂණේ වැනි චතුස්සත්ත්‍ය වැනි පටිච්චසම්පාදේ නිරෝධේ වැනි දහම් කරුණක ගැඹුර තේරුම් ගන්නට විශේෂයෙන් පංච උපාදානස්කන්ධය තුළ තේරුම් ගන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය සමග නුවණ මුහුකුරා යාමේදී ඔබ ප්‍රාර්ථනා කළ පරිදි ඒ සියලු දෙනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවෙන් සැනසෙන මං පෙත් හෙලි කරගන්නට මෙම පුණ්‍ය ආනමෝදනාව හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු. අනුග්‍රහක දැක්වූ ඔබ හැම දෙනාටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් අනුග්‍රහකින් වශයෙන් ඒ ආනිසංස සහ අවබෝධය මෙලොව වශයෙන්ම නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් විමන්ද රැකියාදී කටයුතුද යහපත් අනාගත බලාපොරොත්තුද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථකත්වයට හේතු වේවා. පවතිනා වූ රෝග පීඩාවක් ඇත්නම් දුරු කර ගන්නට ලැබේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. පරලෝ යන ගමන නරක ආදී සතර ආපායත්පත්යකට කැපෙන පාරක් නොවේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්ව බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා සිළුව දුරු ලෝට හිරි කරවදාලා වූ ත්‍රිලක්ෂණේ වැනි දහම් පදයක ගැඹුර පංච උපාදානස්කන්ධය තුළ දකින්න ඕන ආකාරයේ තේරුම් ගන්නට ලැබීමෙන් ඔබ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සුවෙන් සැනසෙන්නට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ දායකත්වය ඒ වගේම ධර්ම ශ්‍රවණය හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ආකාශට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්තුනි, ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.